හරි. එතකොට මෙතන තමයි අපේ ගිය සතියේ අපිට ගැටලුව ආපු තැන. ඒක මම මෙතන විසඳලා තියෙනවා. x වලගේ 26 කියලා අපි අරගෙන තියෙනවා. මේ ඇන්ගල් බ්‍රැකට් දෙකකින් නැත්නම් විශාලද කියලා අහන ලකුණු දෙකක් පාවිච්චි කරලා තියෙන්නේ left shift right shift. අරගන්න. එතකොට රතු පාටින් ලියලා තියෙන්නේ right shift එක. කොළ පාටින් ලියලා තියෙන්නේ left shift එක. එතකොට මේගොල්ලෝ 8 bit representation එකක් bits 8ක representation එකක් තියෙන්නේ. එතකොට right shift කරනවා කියලා කියන්නේ ඔය මම ඇඳලා තියෙනවා වගේ දැන් 26 කියන එක නිරූපණය කරලා තියෙනවා 1.1.1.1 එක bit 8ක් complete වෙන්නේ ඉස්සරහට බිංදු 3ක් මම අරගෙන තියෙනවා. එතකොට යාව දකුණු අත පැත්තට තල්ලු කරාම කෙළවරේම ඉන්න එක සහ බිංදුව වැටෙන්න ඕනේ. එතකොට ඒක තමයි මම දෙවෙනි අවස්ථාවෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට bits දෙකකින් shift කරාම කෙළවරේ දකුණු පැත්ත කෙළවරේම ඉන්න bit දෙක වැටෙනවා. එතකොට stage එක උඩ ඉතිරි වෙන්නේ බිංදු 3.1.1 බිංදුව. එතකොට ඉස්සරහින් තව බිංදු දෙකක් ඒකට automatically add වෙනවා. එතකොට තමයි 6 කියන අගය නිරූපණය වෙන විදිහට output එක හැදෙන්නේ. මේක right shift left shift කරාම වම් අත පැත්තට shift කරාම එන විදිහ තමයි ඔය කොළ පාටෙන් මම ඇඳලා තියෙන්නේ. එතකොට ඒක වම් අත පැත්තට shift කරාම වෙන්නේ වම් පැත්තේ කෙළවරේම තියෙන බිංදු දෙක වැටෙන එක. එතකොට ඉතිරි වෙනවා 0.1.1.1. ඊට පස්සේ දකුණු පැත්තේ කෙළවරේ හිස් වෙච්ච තැන් දෙකට බිංදු දෙකක් එකතු වෙනවා. එතකොට මේ හැදෙන එකෙන් නිරූපණය වෙන්නේ 104 කියන අගය. එතකොට left shift වලයි right shift වලයි කතාව ওই විදිහට තමයි සිද්ධ වෙන්නේ. right? ඉසුරු අහලා තිබ්බ ප්‍රශ්නේ උත්තරේ ගැන ඔයා කතා කරලා තිබ්බ දේ හරි පුතේ. අර ඔයා ලියලා තියෙන එක 1.1 කියලා ටීප් එක තමයි මට පොඩ්ඩක් ගැටලු වුනේ. right? ඒ කියන්නේ 1.1.10 කියලා තියෙනකොට එයාව දකුණට තල්ලු කරාම 1 වැටෙනවා. සහ තව 1 විතරයි ඔයාගේ ස්ටේජ් එකේ ඉතිරි වෙන්නේ. ඒතර ඉස්සරහින් තියෙන බිංදු පේලයක් එකතු වෙනවා එතනට. ඒතකොට නිරූපණය වෙන්නේ 2. right? හරි. අද අපි ඔතන ඉඳලා ඉස්සරහට යමු. මම නෝට් එක අරගන්නම්. ටියුට් එක හැමෝම කලෙක්ට් කරගත්තා නේද? කලෙක්ට් කරපු නැති කෙනෙක් තාම ඉන්නවද? නැති අය ඉන්නවා නම් පුළුවන් ඉක්මනට කලෙක්ට් කරගන්න. right? ඒකට අපිට මේක කතා බහ කරලා ඉවර කරන්න පුළුවන් ඉක්මනට. හරි. එතන අද කතා කරන්න තියෙන්නේ output කරන විදිය. standard devices වලට. right? sorry output කරන input එක. input and outputs ගැන කතා කරන්න තියෙන්නේ. එතකොට මුලින්ම අපි කතා කරනවා මේ කොහොමද user input එකක්. අපේ ගොඩක් අපි කරපු ඔක්කොම උදාහරණ වගේ අපි කරේ user inputs අරගෙන. එතකොට user input එකක් කොහොමද handle කරගන්නේ? right? නැත්නම් user ගෙන් දෙයක් ඉල්ලගන්නේ කොහොමද? දැන් programming language එකක් වුණාම ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕන තව එක දෙයක් තමයි මේ user ගෙන් දෙයක් ඉල්ලගන්නේ කොහොමද කියන එක. manage කරගන්නේ කොහොමද කියන එක. right? එතකොට එතනදී ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන් මේ input කියන function එක. right? ඒතර input කියන function එකේ function එකේ අපි කියන ওই වරහන් දෙක ඇතුළට අපි කියන parameters කියලා. parameter එක විදිහට ඔයගොල්ලෝ දෙන්න ඕනේ යම්කිසි message එකක්. නැත්නම් මේක ඇතුළේ අපි string එකක් තමයි define කරන්නේ. ඒ string එක ඕගොල්ලන්ගේ screen එකේ display වෙනවා. ඒ වගේම ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙනවාට අමතරව කර්සර් එක බ්ලින්ක් වෙවි තියෙනවා ඒ අදාළ දේ ඩිස්ප්ලේ කරලා යූසර් යම්කිසි දෙයක් ඉන්පුට් කරනකම් බලාගෙන. right? ඒකට ඉන්පුට් ෆන්ක්ෂන් එක අපි ලිව්වම වෙන්නේ ඉන්පුට් ෆන්ක්ෂන් එකේ වරහන් දෙක අතරමැද තියෙන ස්ට්‍රින්ග් එක මොනිටර් එකේ පෙන්නනවා. ඒ වගේම අපි ඉන්පුට් ෆන්ක්ෂන් එක ඇතුලේ ලියන ඒ ස්ට්‍රින්ග් එකෙන් යූසර්ට අයිඩියා එකක් දෙන්න ඕනේ. එයාට මොන හරි දෙයක් ඇතුළත් කරන්න ඕනේ කියන අයිඩියා එක දෙන්න ඕනේ. දැන් අපි enter number කියලා ඔය ඉන්පුට් ෆන්ක්ෂන් එක ඔය ලියලා තියෙන විදිහට කිව්වම ඔයාගේ ස්ක්‍රීන් එකේ enter number කියන එක ඩිස්ප්ලේ වෙනවා. එතකොට first time එයා දකින්නේ enter number කියන එක විතරයි.
එතකොට user ට idea එකක් එනවා right number එකක් දෙන්න කියලා කියන්නේ. එතකොට එයා number එකක් input කරයි. right so number එක input කරාම ඊට පස්සේ මම මෙතන පහලින් කරලා තියෙන්නේ ඒ input කරපු number එක. දැන් මේ input function එකෙන් අපි ඉල්ලන දේ user යම් කිසි දෙයක් දුන්නම එයාව assign වෙනවා අපි මේ පැත්තේ පාවිච්චි කරලා තියෙන variable එකට. ඒතර අපි input function එක පාවිච්චි කරන්න ඕනේ නිතරම variable එකකට against. මොකද මේ input function එකෙන් කරන්නේ දෙයක් ඉල්ලන එක. ඒ ඉල්ල ගන්න දේ මේ වම් අත පැත්තේ තියෙන variable එකට assign කරගන්න ඕනේ හැම විටම. right? එතකොට මේ පහළ line එකෙන් මම කරලා තියෙන්නේ ඒ ඉල්ලගත්ත variable එක එකේ value එක print කරපු එක. එතකොට print num කියලා විතරයි මම ලියලා තියෙන්නේ. num කියලා කියන්නේ මේ variable එකේ නම. එතකොට ඒ num එකේ num එකට අදාළව අපි දීපු value එක එයා පෙන්නනවා. දැන් මෙතනදී enter number කියලා ඉල්ලුවම user දීලා තියෙනවා 10 කියලා. ඒක නිසා මෙතනින් 10 කියලා output කරනවා. right? ඔක මම අපි Python වල පොඩක් කරලා බලමු. මොකද ඔයගොල්ලෝ දැන් ඉස්සරහට අද අපේ examples වල Python code ටික ලියන්න පටන් ගන්නවා. right? ඒක ලියන්න ලෑස්ති වෙන්න ඕනේ. right මම උදාහරණයක් විදියට ඒකේ තිබ්බ උදාහරණයක් ගන්නම් num equal input enter a number right ඒක මම දෙන්නේ string එකක් විදියට single quotes double quotes කැමති එකක් පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට print num කියන මම මෙතන තිබ්බ දේ print කරන්න කියලා කියනවා right ඔක මම run කරන්න කිව්වොත් ඔයගලන්ට පේනවා ඇති දැන් run වෙන තැන මගේ අහන්නේ enter number කියලා blink වෙනවා. ඒතර දැන් user ට idea එකක් එනවා අර right number එකක් enter කරන්න කියලා තියෙනවා. මම මෙතනට 28 කියලා දීලා enter කීයක ඔබන්න ඕනේ. අපි program එකක් කියන්නේ Python එක වැඩ කරනකොට අවශ්‍ය දේ enter කරලා enter කීයක ඔබන්න ඕනේ. enter කීයක එබුවම ඊළඟ line එක execute වෙනවා print num කියන එක. එතකොට 28 කියන number එකයි print වෙන්නේ. right පැහැදිලිද මේක confirm කරන්න හරි එතකොට මේ input function එකේ ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා මතක තියාගන්න ඕන දේ තමයි input function එක වැඩ කරන්නේ නැත්නම් input function එකෙන් එළියට දෙන කෙනා අපි කියනවා function එකෙන් return කරන දේ කියලා input function එකෙන් return වෙන්නේ string value එකක් right ඒ කියන්නේ අපි මෙතනින් මේ 10 කියලා ඉල්ලුවට right මේ මෙතනින් දෙන ඉලක්කමට mathematical operators කරන්න හැකියාවක් නැහැ හේතුව තමයි මෙයා string එකක් input වෙන්නේ right එතකොට මේ input කරන value එක නැත්නම් input function එකෙන් return වෙන value එක මේ number වලට assign වෙන value එක අපිට අංකයක් විදිහට පාවිච්චි කරගන්න අවශ්‍ය නම් numerical value එකක් විදිහට පාවිච්චි කරගන්න අවශ්‍ය නම් අපි ඒව convert කරන්න ඕනේ numerical value එකක් විදිහට. ඒතර අපේ Python වල අපි දන්නවා අපිට තියෙන numerical data type තමයි int කියන data type එකයි float කියන data type එකයි complex කියන data type එකයි. ඒතර complex එක අපි ලොකුවට වැඩ කරන්න යන්නේ නැහැ. int and float බවට අපිට මේ input function එකෙන් එන return එක convert කරගන්න පුළුවන්. right දැන් මම මේ තියෙන program එකම right මම කිව්වොත් මෙතන int num plus 20
print කරන්න කියලා. නම් එකට 20ක් එකතු කරලා print කරන්න කියලා මේ විදිහටම run කරාම number එකක් ඉල්ලනවා. මම උදාහරණයක් විදිහට මෙතනට 30 කියලා දෙන්නම්කෝ. right? එතකොට දැන් print වෙනකොට 30ට 20ක් එකතු වෙලා 50 print වෙන්න ඕනේ. හැබැයි මම enter කරාම ඒගොල්ලෝ error එකක් දෙනවා. මොකක්ද දෙන error එක? Type error can only concatenate str not int to str. දැන් මම මෙතන 20 කියලා දුන්නේ සංඛ්‍යාවක්. ඒතර ඒගොල්ලෝ කියන්නේ string එකක් එක්ක int එකක් බද්ධ කරන්න බෑ කියලා. right? මම මෙතන 20 මෙන්න මෙහෙම කරොත්. ඒ කියන්නේ 20 දෙපැත්තට single quotes දානවා කියලා කියන්නේ 20 string එකක් බවට පත් වෙනවා. වචන කොටසක් බවට පත් වෙනවා. දැන් මම මේක run කරොත් run කරලා මම 30 දෙනවා. දීලා enter කරනවා. දැක්කද මගේ උත්තරේ? 3020 කියලා එන්නේ. ඒ එන්නේ හේතුව තමයි මේ 30 මම input කරපු 30 assign වෙන්නේ num එකට. එතකොට num එකත් එක්ක අලවනවා මෙන්න මේ 20. එයාගේ දකුණු අත පැත්තේ. ඒකයි මේ 30 ගාවට ඊළඟට 20 ඇවිල්ලා තියෙන්නේ. right? එතකොට හොඳට මතක තියාගන්න input function එකෙන් ඕගොල්ලන්ට හම්බෙන්නේ string output එකක්. right? නැත්නම් string return එකක්. ඒක නිසා තමයි යා assign කරන කෙනාට string value එකක් එන්නේ. එතකොට මේ number එකෙන් input function එකෙන් return වෙන දේ ඔයාට int එකක් බවට පෙරලා ගන්න අවශ්‍ය නම් නැත්නම් number එකක් බවට පරිවර්තනය කරගන්න අවශ්‍ය නම් ඔයාට පුළුවන් input function එක මේ int කියලා function එකක් තියෙනවා. right? int කියන function එක ඇතුලේ ඉසුරු සුළු කිරීමක් වෙන්නේ නැහැ ඉසුරු. ඒ කියන්නේ අපිට string එකක් එක්ක කරන්න පුළුවන් පුතේ plus කියන එක්කෙනාගෙන් බද්ධ කිරීමක් concatenate කිරීමක් විතරයි. සුළු වෙන්නේ නැහැ. right? නිකන් අර 20 තියෙන තැන දකුණත පැත්තට අපි input කරපු එකේ දකුණත පැත්තට 20 ගෙනල්ලා අලවනවා වගේ වැඩක් තමයි වෙන්නේ. right? එතකොට අපිට අවශ්‍ය නම් මෙයාව convert කරගන්න මේ input function එකෙන් එන return එක convert කරගන්න අපි මෙයාව ගෙනihin දාන්න ඕනේ. මේ කොටස අපි ලියන්න ඕනේ මෙන්න මේ int function එක ඇතුලේ. එතකොට int කියන කෙනා කරන්නේ එයා ඇතුලේ තියෙන්නේ මොනවාද? ඒක integer එකක් බවට පත් කිරීම. එතකොට වචනයක් integer එකක් කරන්න බෑ කීයටවත්. නමුත් ඉලක්කමක් කියන්නේ string එකක් ඇවිල්ලා තියෙනවා නම් ඉලක්කමක් තියෙනවා නම් string එකක් විදිහට. right? ඒ කියන්නේ මෙන්න මේ දැන් මෙතන තියෙන ඉලක්කමක් string එකක් විදිහට. ඒක int එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉලක්කමක් බවට පරිවර්තනය කරන්න පුළුවන්. right? ඒතර මම int function එක ඇතුලේ int එකේ වරහන් දෙක තමයි මේ මෙතනයි තියෙන්නේ. ඒක ඇතුලේ මම input function එක ලියලා තියෙනවා. දැන් නම් කියන එක්කෙනාට හම්බෙන්නේ numerical value එකක්, number එකක්. දැන් මම කිව්වොත් නම් එකට 20 එකතු කරන්න කියලා. දැන් මම දෙන උත්තරේට 20 එකතු වෙලා එන්න ඕනේ. right? අපි මේක save කරලා run කරනවා. මම මෙයා වලතෙන් run කරන්නම්. right? මම දැන් දෙනවා 35 දීලා enter කරාම මගේ output එක වෙන්න ඕනේ 55. right? 55 print වෙනවා. right? පැහැදිලිද? ඔව් ළමයි confirm කරන්න පැහැදිලිද? හරි. right. එතකොට දැන් දන්නවා කොහොමද input එකක් අරගන්නේ කොහොමද යාව int එකක් බවට පරිවර්තනය කරගන්නේ කියලා. මේ බලන්න තව මෙතන විශේෂ දෙයක් මම පෙන්නන්නම්. මෙයාව float එකකට පරිවර්තනය කරොත්
ෆ්ලෝට් එකට පරිවර්තනය කරන්න අර int කියන තැන int ෆන්ක්ෂන් එක වෙනුවට float ෆන්ක්ෂන් එක අපිට පාවිච්චි කරන්න තියෙනවා. float එකට පරිවර්තනය කරොත් ඒ කියන්නේ input ෆන්ක්ෂන් එකෙන් input කරන කෙනා float එකකට පරිවර්තනය කරන්න. කරලා එතකොට නම් එකේ තියෙන දැන් float value එකක්. එයාට 20ක් එකතු කරන එක තමයි මෙතනදි කරන්නේ. දැන් මම මෙයාව run කරනවා. run කළා මම අගයක් දෙනවා 45යි. එතකොට මේ 45 හම්බෙන්නේ මෙයාට එයාගෙන් රිටර්න් වෙන 45 ෆ්ලෝට් එකක් බවට පත් වෙනවා. ඒ කියන්නේ 45.0 බවට පත් වෙනවා. right? දැන් මම මෙයාව එන්ටර් කරාම එන උත්තරේ බලන්න 65.0 ඕගලන්ට උත්තරේ එන්නේ. 65.0 කියලා කියන්නේ ෆ්ලෝට් වැලියු එකක්. දශම සහිත වැලියු එකක්. ඒතර ඔතනදි වෙන්නේ මේ number types දෙකක් තියෙනවානේ. එක්කෙනෙක් float අනිත් එක්කෙනා int. float කියන කෙනා int එකට වඩා superior බලවත්. එතකොට වෙන්නේ මේකේ auto cast වීමක් වෙනවා. කියන්නේ float එක්කෙනෙක් int එකක් එක්ක එකතු වුණොත් වඩා බලවත් එක්කෙනාගේ type එක තමයි output එක වෙන්නේ. ඒතර int එකක් int එකකට එකතු වුණොත් කොහොමද int එකක්? float එකක් int එකක් එක්ක එකතු වුණොත් උත්තරේ float එකක් වෙනවා. float තමයි බලවත් කෙනා. ෆ්ලෝට්ට වඩා බලවත් කම්පලෙක්ස් කියන කෙනා. ඒතර කම්පලෙක්ස් එකක් එක්ක ෆ්ලෝට් එකක් එකතු වුණොත් උත්තරේ කම්පලෙක්ස් එකක් වෙන්න ඕනේ. right? කම්පලෙක්ස් එකක් එක්ක int එකක් එකතු වුණත් උත්තරේ කම්පලෙක්ස් එකක් වෙන්න ඕනේ. ඔකට අපි කියනවා auto casting කියලා. right? ඒකත් මතක තියාගන්න. වැඩිපුර දැන් ඔය MCQs වල ඔක බොහොම සරලව try ටෙස්ට් කරන්න පුළුවන්. right? එතකොට උත්තරේ මොකක්ද කියන එක ඔළුවේ තියෙන්න ඕනේ. ඒතර ඔයාට අවශ්‍ය නම් float value එකක් int එකක් බවට පරිවර්තනය කරන්නත් පුළුවන් right? එතකොට integer value එකක් තමයි එතනදී එන්නේ. පොඩි දෙයක් try කරලා බලමු. නෑ ඒක ඔයගොල්ලොත් එක්ක වැඩේ කරනකොට බලමු. හරි. දැන් ඔන්න දන්නවා input එකක් කොහොමද user කෙන් ගන්නෙ? එයාව int එකක් float එකකට convert කරගන්නේ කොහොමද? හරි. දැන් ඕගලන්ගේ පළවෙනි program එක පළවෙනි flow chart එක pseudo code එක තිබ්බ එකට Python code එක ලියන්න. right? මම එතන අරගන්නම්. හරි. එතකොට very first program එක වෙන්නේ මෙයා. right? සංඛ්‍යා දෙකක එකතුව ප්‍රතිදානය කරන එක. right? ලියන්න බලන්න ඒකට අදාළව තියෙන Python code එක. විනාඩි 3කින් මම කෝඩ් කරනවා. ලියලා ඉවරයට මට ෆොටෝ එකක් එවන්න පුළුවන්.
හරි කොහොමද ඒ වැඩේ කරන්නේ right අපි ෆ්ලෝ chart එකේ විදිහටම වැඩේ අරගත්තොත් මේකේ තියෙන සංඛ්‍යා දෙකක් ඇතුළත් කරගන්න දැන් සංඛ්‍යා දෙකේ එකතු ගණනය කරන්න එකතුව ප්‍රතිදානය කරන්න right එයා සංඛ්‍යා දෙකක් ඇතුළත් කරන lines දෙක මෙතන ලියවෙන්න ඕනේ මම ඒක නම් 1 කියලා අරගන්නවා එකක් right ඊළඟ input එක අරගන්නවා නම් 2 කියලා එතකොට නම් 1 කියන එකට පළවෙනියට දෙන නම්බර එක assign වෙනවා නම් 2 එකට දෙවෙනි නම්බර එක assign වෙනවා අපිට input එක වඩා meaningful කරන්න ඕන නම් enter first number කියලා දීලා දෙවෙනි එකට enter second number කියලා දෙන්න පුළුවන් right ඊළඟට print කරන්නේ total එක ඒතර total එක print කරන්න කලින් අපි මෙතන මේ දෙන්නව එකතු කරගන්න ඕනේ process එක කරගන්න ඕනේ නේද සංඛ්‍යා දෙක එකතු කරන්න right එතකොට මට අරගන්න පුළුවන් totalම කියලා ගන්න කියලා නීතියක් නැහැ t ගන්න පුළුවන් tot ගන්න පුළුවන් x ගන්න පුළුවන් y ගන්න පුළුවන් ඕන එකක් ගන්න පුළුවන් හැබැයි මේ පැත්ත num1 plus num2 වෙන්න ඕනේ මොකද හේතුව තමයි num1 වලට තමයි පළවෙනි input එක අරගත්තේ num2 වලට තමයි දෙවෙනි input එක අරගත්තේ ඒක user එකෙන් අරගත්ත inputs එක දැන් මෙතන අපි display total කියලා දුන්නොත් total එක පෙන්නනවා අපිට total එක වඩා අර්ථවත් කරගන්න පුළුවන් සහන් එක සැරේ ඇතුලේ num1 plus num2 කියලා දාලා print කරන්න පුළුවන් right එහෙම ගැටලුවක් නැහැ right මම අර මේක good practice එකක් නිසා මේ විදිහට ලිව්වේ right හරි මෙතන ලියන්න පුළුවන් total is කියලා total එක පෙන්වන විදිහට right සහන් අහලා තිබ්බ ක්‍රමය මේක print මෙතන මට දෙන්න පුළුවන් num1 plus num2 කියලා right ඔහොම දුන්නත් මේ total එක මේ ක්‍රියාවලිය කරන්නේ නැතුව එක සැරේ මෙතන numbers දෙක එකතු කරලාම print කරන්න කියලා දෙන්න පුළුවන් right නමුත් අපි අර මෙහෙම ලියන්න හුරු වෙන එක practice එකට හොඳයි මොකද ඉස්සරහට එන්න process complex වෙන එක වෙන්නේ එතකොට අපිට නිතරම මේ type එක පාවිච්චි කරගන්න බැරි වෙලා යනවා right මම මේක save කරලා run කරොත් මගේ first number එක ඉල්ලනවා මම දෙනවා 10යි කියලා second number එක ඉල්ලනවා 20යි කියලා දෙනවා enter කරාම total is 30 කියලා print වෙනවා right හරි program එක අවශ්‍ය කට්ටිය ලියා ගන්න අනිත් අය දෙවෙනි එක try කරන්න දෙවෙනි එක ලියලා මට එවන්න ෆොටෝ එක ඒක මට හැමෝගෙන් බලන්න ඕනේ මට මේ එවල තියෙන්නේ කවුද ශහාරා කේල් කියලානේ ශහාරා නේද ඔව් හරි පුතේ ඒ ප්‍රෝග්‍රෑම් එක හරි right දෙවෙනි එක try කරන්න දෙවෙනි එක මට එවන්න ඕනේ හැමෝම දෙවෙනි flow chart එකේ තියෙන්නේ numbers තුනක් input කරගෙන
ඒ නම්බර්ස් තුනේ ටෝටල් එකයි ඇවරේජ් එකයි ඩිස්ප්ලේ කරන්න. මම කෝඩ් කරන්න ගන්නවා 6:38ට. චමත් right okay ඉන්න. print එක එතකොට ඔව් ඒක ගැටලුවක් නෑ. ඉසුරු ඔයා ටෝටල් එක පෙන්නලා ඊට පස්සේ ඇවරේජ් එක පෙන්නුවත් කමක් නෑ. ඇවරේජ් එක මුලින් පෙන්නලා ටෝටල් එක පස්සේ පෙන්නුවත් කමක් නෑ. එකම ලයින් එකේ ලියන්න පුළුවන්. අර වඩා පැහැදිලි ඔයාට print statement දෙකක් පාවිච්චි කරන්න. right ශෙහාරාගේ උත්තරේ හම්බුණා. බලමු. අන්න වැරද්දක් කරලා තියෙනවා. දැන් පුතේ Python වල කියන්නේ total අර දුව පාවිච්චි කරලා තියෙන බෙදීමේ ලකුණ Python වල නැහැ. එතකොට ඒක වරදිනවා දුව. Python වල තියෙන ඔපරේටර් එක ඇලයිර. total ඇලයිරක් 3 කියලා වට එන්න ඕනේ. right අනිත් ටික හරි. හරි. ඔන්න ඔය තැන් වල පොඩ්ඩක් පරිස්සම් වෙන්න. right සහන් මේකේ ඇවරේජ් එක පෙන්නලා නැහැ. ටෝටල් එක පෙන්නලා තියෙනවා. ඇවරේජ් එක පෙන්නලා නැහැ. right ටෝටල් එක පෙන්නන ටිකට වෙනකන් හරි. right okay right okay. හරි. අනිත් අය කරනවා මට එවන්න. right එතකොට මේකට අදාළව
ඕකේ මේ කාගේද නියමයි පෙරේරා සර්නේම් එකෙන් කවුද මට එව්වේ ඒ කෝඩ් එක ලස්සනට ලියලා තියෙනවා හොඳයි right hari ආරිද්ම right okay isuru hari right හොඳයි sahan hari right hari හොඳයි එතකොට මම මෙතන කෝඩ් කරන්නම් අර මෙතන change කරන්න ඕනේ number 3 ගන්න තැනට වෙනකම් විතරයි ඒක third number right total එක මම ගන්නවා num1 plus num2 plus num3 කියලා average එක මම avg කියලා ගන්නවා avg equals මට ගන්න පුළුවන් total divide by 3 කියලා right ඊළඟට print total is total මෙතන average is avg කියලා දුන්නා මේක වැඩ කරන්න ඕනේ first number එක විදිහට 10 දෙනවා second number එක විදිහට 20 දෙනවා third number එක විදිහට 30 දෙනවා එතකොට එකතුව 60යි average එක 20.0යි කියලා එන්න ඕනේ right total is 60 average is 20.0 කියලා ඔයගලන්ට එනවා right හරි ලියා ගන්න අපහසු වෙච්ච අය ලියා ගන්න ඉසුරු මට පැහැදිලි print එකට ඒ කියන්නේ colon එක දුන්නේ නැති වුණත් පුළුවන්ද කියලාද ඉසුරු අහන්නේ මේ double quotes ඇතුලේ තියෙන දේ පුතේ අපි කියන විදිහට නෑ print කරන්නේ ඒක නිසා colon එකක් තියනවද නැද්ද ඒව අදාළ නෑ double quotes එක ඇතුලේ මොනවාද තියෙන්නේ ඒක ඒ විදිහටම මෙයා print කරනවා right ඒ නිසා අපිට නිදහස තියෙනවා මේක ඇතුලේ මොකක්ද ලියන්නේ කියන එක ගැන තීරණය කරන්න ඒ double quotes ඇතුලේ දාලා තියෙන ඕනම දෙයක් print statement එකක් input statement එකක් ඒ විදිහටම screen එකේ පෙන්නනවා ඔයාලට හරි පැහැදිලි හරි මේක ඉවර නම් අපිට යන්න පුළුවන් print statement එක ගැන පොඩ්ඩක් කතා කරන්න print statement එකේ තියෙන පොඩ්ඩක් ඉගෙන ගන්න දේවල් ටිකක් අපි මේ පේන තරම් print statement එක සරල නැහැ ගොඩක් වැඩ කරන්න පුළුවන් print statement එක හරියට handle කරගන්න දන්නවා program එක තාමත් ලියන අය ඉන්නවද මේ කවුද right okay yes හරි හොඳයි program එක okay කවුද එවලා තියෙන්නේ කියලා පුතේ මට පැහැදිලි නෑ 471කින් ඉවර වෙන නම්බර් එක right හරි එහෙනම් අපි යන් නෝට් එක පැත්තට ගිහිල්ලා අනිත් දේවල් ටික ගැන චුට්ටක් කතා බහ කරගමු හරි එතකොට දැන් අපි දන්නවා කොහොමද input එක integer එකක් බවට convert කරගන්න කියලා මෙතන program එකෙන් කතා කරලා තියෙන්නේ ඒක num1 කියන කෙනා int එකක් විදිහටත් num2 කියන කෙනා float එකක් විදිහටත් පරිවර්තනය කරගෙන ඒක print කරන විදිහ ගැන පෙන්නලා තියෙන්නේ. ඔයගොල්ලන්ට දැන් මේක පැහැදිලි වෙන්න ඕනේ. ඊළඟට output කරන විදිහ. දැන් output කරන විදිහ අපි පළවෙනි Python program එකේ ඉඳලම කතා කරා නේද? මම කිව්වා print කියන function එක තමයි පාවිච්චි කරන්නේ. ඒතර print function එක ඇතුලේ මෙහෙම string එකක් දුන්නොත් output එක this sentence is output to the screen කියන එක ඒ විදිහටම
ඔයාලට ස්ක්‍රීන් එකේ බලා ගන්න පුළුවන් මේ විදිහට. right ඒ වගේම තමයි variable එකකට value එකක් දීලා අපිට string කොටසක් දීලා කමාවකින් වෙන් කරලා ඊළඟට variable එකක් හෝ තව string කොටසක් දෙන්න පුළුවන්. right ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක මෙන්න මෙහෙම type කරොත් right මම මේක දැනට කමෙන්ට් කරලා තියාගන්නම් කවුරු හරි ආයෙ රික්වෙස්ට් කරොත් පෙන්නන්න. right ඔයගොල්ලෝ print statement එක ලියුවොත් මෙහෙම print right this is separate words. These are separate words. right එතකොට මේ මෙතන තියෙන මේ strings හතරක් right comma එකකින් change කරලා තියෙන්නේ. මේක save කරලා run කරොත් එනොද type වෙන විදිය ආලුතෙන් ගන්නවා. right these are separate words කියලා මේ හිස්තැන් Python විසින් දාලම print කරලා පෙන්නනවා. right එතකොට අපිට comma එකකින් print statement එක ඇතුලේ components වෙන් කරන්න පුළුවන්. හැබැයි ඒ වෙන් කරනකොට ඔයාට වෙන් කරන්න පුළුවන් වෙන්නේ string components සහ variables. වෙනේවා වෙන් කරන්න බෑ. right ඒ කියන්නේ concrete values පුළුවන් එහෙම ගැටලුවක් නැහැ. right නමුත් මතක තියාගන්න උතනදී string ඊට පස්සේ අර primitive data type කියලා අපි කතා කරපු දේවල් ටික ක්‍රමානුදාව වෙන් කරන්න පුළුවන්. 10,20,30 කියලා දුන්නොත් 10,20,30 කියලා print වෙනවා. right නමුත් ඉස්සරහට යනකොට ඔයගලන්ට තේරෙයි සමහර දේවල් තියෙනවා එහෙම පාවිච්චි කරන්න බෑ print එක ඇතුලේ. right ඒතර print එකේ විදිහ මේ තරම් ඒ කියන්නේ මේ පේන විදිහ විතරක් නෙවෙයි. දැන් මේක තමයි අපි වැඩිපුරම භාවිතා කරන විදිහ. right අපි මොනවා හරි අපිට අවශ්‍ය කොටසක් එක්ක variable value එකක් පෙන්නනවා. right නමුත් print එක ඔයිට වැඩිය ගොඩක් වෙනස් print function එක. මේ තියෙන print function එක. right මේ print function එකේ තියෙන දේවල් මෙතන මේ asterisk objects කියලා කියනවා මේවා තමයි අපි print කරන්න දෙන argument list එක නැත්නම් print කරන්න දෙන component set එක. එතකොට මේ asterisk කියලා එකෙන් indicate කරන්නේ අවශ්‍ය තරමක් කියන එක. right මේ objects විදිහට අපිට අවශ්‍ය විදිහට strings දෙන්න පුළුවන්, numbers දෙන්න පුළුවන්, comma දදා වෙන් කර කර දෙන්න පුළුවන්. right ඒ වගේම print function එකේ තියෙනවා මේ sep කියලා parameter එකක්. අපි ඒකට කියනවා parameter එකක් කියලා. sep කියන එකෙන් indicate කරන්නේ separator එක. දැන් ඕගොල්ලෝ දැක්කනේ මේක print කරනකොට මේ විදිහට දැන් variables මම මේ string values හතරක් දුන්නනේ. මේ වගේ ඉස්සරහින්වත් පිටිපස්සෙන්වත් හිස්තැන් නැහැ. නමුත් print වෙනකොට මේ විදිහට හිස්තැනක් එක්ක print උනේ. මේ හිස්තැනට අපි කියනවා variable separator එක කියලා. variable හරි component separator එක. එතකොට මේ print statement එකේ separator එක තියෙන්නේ මේ හිස්තැනක් විදිහට. ඒ කියන්නේ components කීපයක් කමා දාලා වෙන් කරලා තියෙනවා නම් ඒගොල්ලෝ print කරන්න කියලා තියෙන්නේ හිස්තැනක් තබමින්. එක දෙයක් print කරා ඊට පස්සේ හිස්තැනක් තිබ්බා ඊළඟ දේ print කරා. හිස්තැනක් තිබ්බා ඊළඟ දේ print කරා. right ඒකට තමයි මේ sep කියන එක යා indicate කරන්නේ separator කියන එක. එයාගේ default value එක තියෙන්නේ හිස්තැන. අපිට මේ separator එක change කරන්න පුළුවන්. අපි දැන් ඊළඟට තියෙන එකෙන් ඒ දේවල් ටික change කරලා මම උදාහරණයක් දාලා තියෙනවා. ඊළඟට මේ end කියන කෙනා අපි පාවිච්චි කරනවා මේ එක print statement එකක් අවසානයේ මොකද්ද කරන්න ඕනේ කියන එක indicate කරන්න. දැන් මේ print statement එක අවසානයේ by default තියෙන්නේ /n කියන දේ. මේ /n කියන එක අපි string කතා කරනකොට කතා කරා මතකද? new line character එක කියලා මම කිව්වා.
/n පාවිච්චි කරොත් අපිට පුළුවන් අලුත් පේලියකට යන්න. /n පාවිච්චි කරන තැනකදී අලුත් පේලියකට කර්සර් එක මූව් කිරීම තමයි වෙන්නේ. එතකොට මේ print function එකේ ඒගොල්ලෝ කියලා තියෙනවා අන්තිමේදී end එකේදී /n එක පාවිච්චි කරන්න. ඒකයි ඔයගොල්ලෝ print statement දෙකක් එක ළඟ ලිව්වොත් එයා එකක් යට එකක් print වෙන්නේ. right මේ end එක අපි change කරොත් අපිට මේ එකක් යට එකක් print වෙන එක නැති කරන්න පුළුවන්. right ඊළඟට මේ ෆයිල් කියන එක්කෙනා පාවිච්චි කරලා එයාට දෙන වැලියු එක අනුව අපිට ෆයිල් අපිට අවශ්‍ය අවුට්පුට් එක ෆයිල් එකකට ලියවන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ sys.stdout කියලා මෙතන තියෙන වැලියු එක ඉන්ඩිකේට් කරන්නේ system.standard output කියන එක. ඒ කියන්නේ සිස්ටම් එකේ ස්ටෑන්ඩඩ් අවුට්පුට් එක. ඒ කියන්නේ ස්ක්‍රීන් එක. ස්ක්‍රීන් එකට දෙන්න කියන. right ඉසුරු මේ end කියන එකෙන් කරන්නේ print statement එක අවසානයේ කුමක් කරන්න ඕනේද කියන එක define කරන එක. මොකක්ද කරන්න ඕනේ කියලා define කරන එක. එතකොට මෙතන කියලා තියෙන්නේ /n කියන එකෙන් කියලා තියෙන්නේ print statement එක අවසානයේ cursor එක ඊළඟ පේලියට ගෙනියන්න. /n කියලා කියන්නේ new line character එකනේ. new line character එකෙන් කරන්නේ cursor එක ඊළඟ පේලියට ගෙනියන එක. එතන අපිට පුළුවන් වෙනාගයක් දීලා change කරන්න. එතකොට ඒක ඒ අදාළ විදිහට change වෙනවා. අපි පහළ මේ examples කරනවා. right එතකොට sys.stdout තමයි මේ ෆයිල් වලට තියෙන default value එක. මේක තියෙන නිසා තමයි print statement එකේ අපි ලියන මේ objects right දැන් මේ අපේ Python program එක ගත්තම මේ අපි ලියලා තියෙන objects මේවා objects මේ objects screen එකේ පෙන්වන්නේ මෙන්න මේ ෆයිල් කියන එක sys.stdout කියලා තියෙන නිසා. මේකට අපි වෙන නමක් දුන්නොත් උදාහරණයක් විදිහට අපි දුන්නොත් abc.txt කියලා ටෙක්ස්ට් ෆයිල් එකක නමක් abc.txt. එහෙම දුන්නොත් අපේ අවුට්පුට් එක abc.txt කියන ටෙක්ස්ට් ෆයිල් එකේ ඉන්සර්ට් කරනවා. එතකොට ස්ක්‍රීන් එකේ පෙන්වන්නේ නැත. right මේ ෆ්ලෂ් කියන එක පාවිච්චි කරනවා අපි ලොකු ස්ට්‍රින්ග් එකක් පාවිච්චි කරන වෙලාවට මෙයාව true විදිහට පාවිච්චි කරන්න. ඒ කියන්නේ තියෙන ඔක්කොම content එක ඒ අදාළ තැනට ෆ්ලෂ් කරලා යවන්න කියලා. ඔක්කොම දේවල් ටික යවන්න කියන එකයි ෆ්ලෂ් එකෙන් පාවිච්චි වෙන්නේ. right ඒක small variables වලට good nice so I love you daddy. I love you too. right okay right එතකොට false කියන එක flush කියන එක අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ big strings පාවිච්චි වෙනකොට string එක ගොඩක් ලොකු වෙනකොට total string එකම output එක විදිහට පාවිච්චි කරන්න කියලා ඒකට බල කරලා කියන්නේ right මේ දේවල් කොහොමද හැසිරෙන්නේ කියන එක මෙන්න මෙතනින් ඔයගලන්ට පෙන්නලා තියෙනවා. අපි මේක අරගෙන try කරලා බලමු. right දැන් මම මේ comments ටික මෙතන අස් කරන්නම්. ඒක අපිට දකින්න පුළුවන් output එකේ. right මට උවමනා කරලා දැන් මම මේකේ පෙන්නලා තියෙන්නේ මේ පළවෙනි එකේ print 1,2,3,4 කියලා තියෙනවා. දැන් දෙවෙනි එකේ separate එක change කරලා තියෙනවා පේනවද? separate එක by default තියෙන්නේ ඔයගලගේ note එක refer කරන්නකෝ. separate එක by default තියෙන්නේ 30 තැනක් විදිහට. මෙතන separate එක star කියලා star mark එකක් දාලා තියෙනවා. එතන මෙයාගේ output එක එන්නේ 1 තරුවක් 2 තරුවක් 3 තරුවක් 4 තරුවක් ඒ විදිහට එන්නේ. right මෙතන separate එක hash mark එකකට change කරලා end එක n% කියලා අරගෙන තියෙනවා. මම මේක යටට තව print එකක් දෙනවා. මෙතන මම type කරනවා
this is next print කියලා. next line කියලා. right හරි අපි ඕක run කරමු. පේනවද output එක? මේ පළවෙනි එක්කෙනාට අදාළව එක හිස් තැනක් දෙක හිස් තැනක් තුන හිස් තැනක් හතර කියලා ඔයගලන්ට පේන්න තියෙනවා. දෙවෙනි print statement එකට අදාළව separate එක අපි තරුවක් කියලානේ පෙන්නලා තියෙන්නේ. එකට පස්සේ තරුවක් දෙකට තරුවක් තුනට තරුවක් කියලා වැටලා තියෙනවා. තුන්වෙනි එකේ separate එක hash පාවිච්චි කරලා තියෙන ඒක නිසා 1 hash 2 hash 3 hash 4 කියලා තියෙනවා. මේ පළවෙනි එකේ එහෙම හිස්තනාවයයි by default හිස්තන තමයි තියෙන්නේ. එතකොට එක හිස්තනක් දෙක හිස්තනක් තුන හිස්තනක් කියලා තමයි වාට එන්නේ. මේකේ end එක පාවිච්චි කරලා තියෙනවානේ n% mark එක. මෙන්න මෙතන තියෙනවා n% mark එක. එතකොට දැන් මේ ලයින් එකයි මේ ලයින් එකයි එක යට එක print උනේ. ඒ කියන්නේ මේ print එකයි මේ print එකයි එක යට එක print උනේ. හේතුව තමයි by default print එකට තියෙන්නේ නේද /n අපි අර කතා කරා වගේ. right /n තියෙන නිසා මේ ඇලයිරක් n අකුර තියෙන නිසා තමයි එක print එකකට පස්සේ එයා අවසානයේ cursor එක මෙතනට move වෙනවා. ඒක නිසා මෙතන ඉඳලා print වෙන්නේ. මෙයා අවසානයේ cursor එක මෙතනට move වෙනවා. ඒක නිසා මෙතන ඉඳලා print වෙන්නේ. හැබැයි මේ line එක අවසානයේ cursor එක move කරන්න කියලා නෑ. ඒක වෙනස් කරලා තියෙනවා. මෙයා කියලා තියෙනවා මේ line එක අවසානයේ n% එකක් print කරලා ඉන්න. නිකන් ඉන්න. cursor එක යවන්න එපා කොහෙටවත්. ඒක නිසා cursor එක මෙතනම රැඳෙන්න පටන් ගන්නවා. එතන මම මේ print එක දුන්නම ඒක print වෙන්න පටන් ගන්නේ n% එකට දකුණු අත පැත්තේ ඉඳලා. එයා අලුත් line එකකට ගිහිල්ලා නැහැ. තේරුණාද? print එක මොන වගේද කියලා. ඔව් පැහැදිලිද හැමෝටම? ඉසුරු පැහැදිලිද? ඉසුරු end එක default ද කියලා අහුවේ මොකද්ද පුතේ? මට ඒක පැහැදිලි නැහැ. ඒ කියන්නේ end එක කමා එකද? කමා එකට ඔයා අහන්නේ ඉසුරු මේ කමා එක ගැනද? ඔව් මේ කියන්නේ මෙතනදී අපි කරන්නේ මේ variables වෙන් කිරීමනේ. අපි සාමාන්‍යයෙන් item වෙන් කරන්න කමා එකක් තමයි පාවිච්චි කරන්නේ print statement එකේ. right ඒක පාවිච්චි කරන්න ඕනේ. හරි. අපි ෆයිල් එකකට ලියන එකක් චුට්ටක් බලමු මෙතන. හරි අයි මං හිතන්නේ මම මෙතන ලියනවා hello world කියලා කමා එකක් දාලා file කියලා equal දාලා abc.txt කියලා දෙන්න. තියලා අපි run කරලා බලමු. all right str object has no attribute right හරි එහෙම දුන්නොත් වැඩ කරන්නේ නැති වෙයි කියලායි මගේ අදහස.
ෆයිල් එක මම චුට්ටක් go through කරලා කියන්න ළමයි. ඔව් ඒක මම go through කරලා කියන්න. right. ඉස්සරහ දේවල් වලට යමු. එතකොට ඊළඟට කියලා දීලා තියෙනවා output එක format කරගන්න විදිහ. දැන් මේක නිරන්තරයෙන් වුමනා වෙන දෙයක් නෙවෙයි. නමුත් මෙහෙමත් හැකියාවක් තියෙනවා කියන එක ඕගොල්ලෝ දැනගෙන ඉන්න. right. එතකොට මේ output එක format කරන්නේ අපිට පුළුවන් මේ දැන් අපි සාමාන්‍යයෙන් මේ x ගේ y ගේ value දෙක අපිට පෙන්න ගන්න ඕන නම් the value of x is 5 and value of y is 10 කියලා පෙන්වන්න අවශ්‍ය නම් අපි සාමාන්‍යයෙන් දන්න ක්‍රමය තමයි the value of x is කියලා single quote දාලා වැහුවා කමා එකක් දැම්ම x කියලා ලිව්වා ආයි කමා එකක් දැම්ම single quotes වල and y is කියලා දාලා එහෙම කමා දදා separate කර කර ලියන්න පුළුවන්. ඉසුරු අය අහන එක සර් end equal at නොදී n විතරක් දීලා අපිට එකම පේජයකට නෑ end විතරක් දෙන්න කියලා කියන්නේ ඔයා කියන්නේ ඉසුරු මෙහෙමද? ඔව් ඔයා කියන්නේ මෙන්න මෙහෙමද? කොහොම දීලාද? ඔව් පුළුවන් මෙහෙම දුන්නම and% එක print වෙන්නේ නැතුව හිස් තැනක් තියලා ඊළඟ ටික print වෙනවා. right. ඔය print උනේ මෙතන තියෙන හිස් තැනක්. පැහැදිලි? right. එතකොට අපිට මේ තියෙන කෝඩ් එක right. දැන් මෙතනත් පොඩ්ඩක් අපි බලමු මේ ක්‍රමේ continue වෙනවද කියන එක. right. එතකොට මේක the value of x is කියලා මෙතන සංගල වරහන් පාවිච්චි කරලා තියෙනවා and y is කියලා මෙතන සංගල වරහන් පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට string එක ඉවර වුණාම මේගොල්ලෝ dot character එක පාවිච්චි කරලා තියෙනවා. dot format කියලා තව function එකක් ඒක ඇතුලේ call කරලා තියෙනවා. ඒ function එක ඇතුලේ x, y කියලා දීලා තියෙනවා. එතකොට මේ x කියන කෙනාව indicate කරගන්නවා මේ පළවෙනි සංගල වරහනට. y කියන කෙනාව indicate කරගන්නවා දෙවෙනි සංගල වරහනට. right. මේක run කරලා බලමු. ඔව්. මම අලුතෙන් එක ගන්නම්. ඔව්. සහන් ඒක කරගන්න පුළුවන්. අන්ද මේ ඒක තමයි මෙතනින් try කරෙත්. right. ඒතර අපිට මේකට semicolon එක පාවිච්චි කරගන්න පුළුවන්. අපි හිතමු තව z equal 20 කියලා දාන්න ඕන කියලා. ඒත් ඒ වැඩේ කරගන්න පුළුවන්. එතකොට same line එකේ අපිට ලියන්න පුළුවන් semicolons දදා statement වෙනස් කර කර. right. අපි මෙතනට semicolon එකක් දාලා මේ print එකත් උඩට අරන් බලමු. මෙතන මම x, z කියලා කරලා බලන්න. දැන් x, y, z, y තමයි print වෙන්න ඕනේ. and z is කියලා z print වෙන්න ඕනේ. අපි බලමු වැඩේ හරියද කියලා. ඔව්.
කියන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එක ලියන්න පුළුවන් පේලියෙන් එක පේලියක් යට තව පේලියක් ලියන්න පුළුවන් නැත්නම් මෙහෙම සෙමිකෝලන් එකෙන් වෙන් කර කර තනි පේලියකට ලියන්න පුළුවන්. එතකොට මේ සෙමිකෝලන් එක ඉන්ඩිකේට් කරන්නේ එක ලයින් එකක් ඉවරයි කියන එක. right අපි සාමාන්‍යයෙන් programming languages වල semicolon පාවිච්චි කරන්නේ line terminator කියන එක ඉන්ඩිකේට් කරගන්න. නෑ සහන් උත්තරේ හම්බුනානේ the variables විතරක් නෙවෙයි ඕනම එකක් පුළුවන්. ඒ කියන්නේ එක line එකක් ඉවරයි කියන එක ඉන්ඩිකේට් කරන්න තමයි semicolon එක පාවිච්චි වෙන්නේ. right ඔයගලන්ට අවශ්‍ය නම් මෙහෙම semicolons දදා ඕන තරම් දිගට එක පේලියක ලියාගෙන යන්න පුළුවන්. හරි right මෙතන වෙච්ච දේ පැහැදිලිද? මෙන්න මේ සංගල වරහන් දෙක තමයි මේකේ තියෙන විශේෂත්වය. මේ සංගල වරහන් කියන කෙනාව ඉන්ඩිකේට් කරගන්නවා format කියන ෆන්ක්ෂන් එකේ ඇතුලේ තියෙන variables වලින්. right දැන් මේක run කරාම එන්නේ x is 5 කියලා එනවා z is 20 කියලා එනවා. හේතුව තමයි මේකේ තියෙන්නේ x සහ z මෙතන format එක ඇතුලේ දීලා තියෙන කෙනා. right මම ආයෙසරයක් run කරලා පෙන්නන්නම්. right x is 5 z is 20. පැහැදිලිද ළමයි? ඔව් ළමයි confirm කරන්න. right okay හරි ඊළඟට මේ ක්‍රමයේම මේ සංගල වරහන් පාවිච්චි කිරීම සහ format function එක පාවිච්චි කිරීමම එක එක විදිහට ඔයගලන්ට පහලට පෙන්නලා තියෙනවා. ඒත් ඒකේ ක්‍රමවේද ටික මතක තියාගන්න ඕනේ. right මේ curly brace එකට අපි කියනවා placeholder එකක් කියලා. right තැනක් settle කර ගැනීම. දැන් මෙතන මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා පේනවද? print එකේ තියෙනවා I love සංගල වරහන් ඇතුලේ 0 I සංගල වරහන් ඇතුලේ 1. ඒ කියන්නේ මේ format එක ඇතුලේ ලියන මේ list එකට indexes හම්බ වෙනවා අර string එකේ වගේ. එතකොට මෙයා බිඳුව මෙයා 1. එතකොට මෙතන type කරන්න කියන්නේ I love බිඳුව index එකේ ඉන්න කෙනා. ඒ කියන්නේ cake. ඊළඟට පළවෙනි index එකේ ඉන්න කෙනා. ඒ කියන්නේ biscuit. එතකොට පළවෙනි line එක print වෙනවා I love cake and biscuit cake. දෙවෙනි එකේ ඒක මාරු කරලා කියලා තියෙනවා මේ I love මෙතන 1. ඒ කියන්නේ biscuit මුලින් එන්නේ and 0. ඒ කියන්නේ cake ඊළඟට එන්නේ. ඒතර ඒකේ print වෙන්නේ I love biscuit and cake. ඒතර ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි placeholders වලට අපිට පුළුවන් මේ list එකේ තියෙන index එක දීලා අපිට අවශ්‍ය වෙන විදිහට මේ කට්ටියව print කරගන්න. දැන් කලින් උඩ එකේ තිබුණේ placeholder එකට indexes නැහැනේ. නිකම්ම placeholder දෙක දැම්මා. එතකොට මේ list එකේ තියෙන පිළිවෙලට තමයි print උනේ. මෙතන කරන්නේ indexes පාවිච්චි කරලා මේක අපිට ඕන පිළිවෙලට print කරගන්න. right හරි ඊළඟට format එකේ අපිට පුළුවන් මේ values මෙන්න මේ විදිහට දෙන්න. මෙතන කියලා තියෙන්නේ greeting ඒ කියන්නේ variable එකකට assign කරනවා වගේ greeting equals string value එකක් good morning comma name equals John. ඊළඟට placeholder එක පාවිච්චි කරලා තියෙන්නේ ඒ format එක ඇතුලේ තියෙන variable names වලින්. right hello placeholder එක ඇතුලේ ලියලා තියෙනවා name කියලා ලියලා තිබ්බම John කියන එක තමයි refer වෙන්නේ. එතකොට hello John කියලා print වෙනවා. ඊළඟට මේ comma එක print වෙනවා. ඊළඟට සංකර වරහන් ඇතුලේ greeting. ඒ කියන්නේ මේ good morning කියන එක එතනට print වෙනවා.
ඒතර output එක එනවා hello John good morning කියන විදිහට. right හරි මේ උදාහරණ දෙක තේරුණාද? confirm කරන්න. right හරි මෙන්න මෙතන මේක විභාගයට අහලක් තියෙනවා right මේක ටිකක් පරිස්සමට පැහැදිලිව අඳුන ගන්න right මම මේක මේ රන් කරලත් පෙන්නන්නම් right මෙතන අපි අරගෙන තියෙනවා x කියලා variable එකක් එයා floating point value එකක් right ඊට පස්සේ බලන්න print statement එක statements දෙක දිහා මෙතන the value of x is කියලා පාවිච්චි කරලා තියෙනවා percentage mark එක 3 දශමතිත 2 f එතකොට string එක මෙතනින් ඉවරයි right ඒ කියන්නේ මෙතන ඉඳලා මෙතනටම string එකක් තියෙනවා ඊට පස්සේ එළියෙන් තියෙනවා percentage x right පහළ එකේ පාවිච්චි කරලා තියෙනවා percentage 3.4f right මේ f කියන එක අපි පාවිච්චි කරන්නේ floating point value එකක් විදිහට කියලා indicate කරන්න මේ දශම තිතට පස්සේ තියෙන ඉලක්කම අපි පාවිච්චි කරන්නේ දශම ස්ථාන කීයද කියලා indicate කරන්න right මම මෙතන තව පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරනවා මේක percentage 1.4f කියන එකත් පාවිච්චි කරලා right අපි මේක run කරලා බලමු right පේනවද වෙනස ළමයි විනාඩියක් ඉන්න හරි එතකොට ළමයි මෙතන මේ ඔව් සහන් 2යි 3යි එකම තමයි මොකද මෙතනදී මේ ඉස්සරහා තියෙන පූර්ණ සංඛ්‍යාවේ බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ බලපෑම සිද්ධ වෙන්නේ දශම ස්ථාන පැත්තට right තව එකක් මේක කරලා බලන්න තප්පරයක් ඉන්න yes එතකොට පූර්ණ සංඛ්‍යා පාර්ට් එකෙන් බලපෑමක් නැහැ පේනවද අවුට්පුට් එක අවුට්පුට් එක ආයෙසරයක් ගන්නම් තව එකක් ඔලුවට ආව ළමයි ඒකත් කරලා බලමු හරි
පේනවද ළමයි බලපෑම කොහොමද කියලා? මෙතන 3.2f කියලා තියෙනවා. මෙතන දශම ස්ථාන දෙකකට x කියන කෙනාව වටයලා තියෙනවා. පේනවද? ඒ කියන්නේ මේ මෙන්න මේ මං අඳුරු කරන ටික පළවෙනි ලයින් එකේ නැති වෙනවා. එතකොට ඒක අර වැටීමට අදාළව මේ 4 පහ කරන්න හේතුවක් නේ. මොකද මේ පැත්තේ තියෙන ටික 50000ට වඩා ලොකුයි. ඒක නිසා මේ 3යි 4 3යි 5 කියලා තමයි print වෙන්නේ. මෙතන මං කියලා තියෙනවා 3.4f කියලා. right. එතකොට මේ දශම 4 දශම ස්ථාන 4කට ලිමිට් කරලා තියෙනවා සංඛ්‍යාව. එතකොට ඒ කියන්නේ මෙතනින් එහා පැත්ත print වෙන්න බෑ. එතකොට මෙතන තියෙන 789 500ට වඩා වැඩි අගයක්. ඒ කියන්නේ මේ 6 7 වෙනවා. ඒක නිසා මෙතන 7 කියලා එනවා. මම මෙතෙන්දි කරේ පූර්ණ සංඛ්‍යාත්මක අගය වෙනස් කරා 1.4f කියලා. right. වෙනසක් නැහැ. ඒ විදිහටම print වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ දශම සංඛ්‍යාව තමයි බලපෑම ඇති කරන්නේ මේ percentage mark එකත් එක්ක. right. මම මෙතන 1f කියලා දීලා තියෙනවා දශම කෑල්ලක් නැහැ. ඒ විදිහටම මෙයා print වෙලා තියෙනවා. මෙතන දශම 1f කියලා දීලා තියෙනවා. එතකොට මේක 1 දශම ස්ථානයකට ගෙනල්ලා තියෙනවා. right. පැහැදිලිද ළමයි? ළමයි තව දෙයක් ඉන්ඩිකේට් වුණා ඉන්න. නෑ. ඔව්. සහන් පළවෙනි දෙකේ තුන යූස් ඔව් සහන් ඒකේ ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ 3.2 පාවිච්චි කරලා තියෙන්නේ 3 කියන එකෙන් මමත් ඒක තේරුම් අරගෙන තිබුණේ ඉස්සරහා characters 3කට ඒගොල්ලෝ අරගන්නවා කියලා. තප්පරකින් මෙන්න මෙහෙමත් පොඩි දෙයක් කරලා බලන්න. පහයි දශම 2f නෑ වෙනසක් නෑ. ඉස්සරහ සහන් පාවිච්චි කරන ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාවෙන් බලපෑමක් නෑ සහන්. right. ඒ කියන්නේ අපිට ඒක වැලිඩ් නෑ. පාවිච්චි ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව නැතු වුණොත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතනින් අපි ඉන්ඩිකේට් කරගත්තේ ඒකනේ. right. මේක ගැන මම තව ටිකක් හොයන්නම්. මොකද්ද තේරුමක් තියනවද කියලා. මම මුලින් ඔළුවේ තියාගෙන හිටියේ يعني ඉස්සරහින් ඒගොල්ලෝ කැරක්ටර්ස් වලට ඉඩ තියා ගන්නවා කියලා. නමුත් ඒක එහෙම වෙන තත්ත්වයක් නැහැ මේකේ. right. එතකොට මේ දශම සංඛ්‍යාවෙන් දශම කොටස් ටික මැනේජ් කරනවා. right. මේකම මම චුට්ටක් වෙනස් කරන්න තව දෙන්නෙක් ඉන්නවා DNS කියලා. right. මෙතන මම 3.2යි D මෙතන 3.2යි S. ඔව්. එතකොට තපරකින් ළමයි right. දැන් 3.2 f කියන එක
ඕගලන්ට පැහැදිලි මේ දශම දෙකෙන් තමයි මෙතන දශම සංඛ්‍යා ටික මැනේජ් වෙන්නේ. right? හැබැයි බලන්න මෙන්න මෙයා මේ percentage 4D. right? මම එතන අරගෙන තියෙන්නේ D එක D කියන එක ඉන්ඩිකේට් කරන්නේ ternary number කියන එක. ternary කියන්නේ decimal කියන අගේම තමයි. ඒ කියන්නේ මෙයාව decimal එකක් කරන්න මෙතන 4 effective. ස්ථාන 4ක් සහිත තැනක. ඒතකොට දැන් මේ මෙතන ඔයගලන්ට පේනවා ඇති මේ තැන් දෙකක් හිස් තැන් විදිහට ඔටෝමැටිකලි ඇවිල්ලා තියෙනවා. ඉතිරි දෙකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. right? මම මෙයාගේ අගේ වැඩි කරොත් මෙතන මම 10 කියලා දැම්මොත් මේ 12 තව දකුණත පැත්තට වෙන්න print වෙන්නේ. පේනවද? right? ඒ වගේම තමයි මෙයා integer value එකක්. right? මේ s කියන එකෙන් පාවිච්චි වෙන්නේ string කියන කෙනා. එයාගේ දශම කොටස නැතුව මට මෙතනින් එයාව මැනේජ් කරන්න පුළුවන්. මම percentage 5s කියලා දීලා run කරොත් change එකක් වෙනවා. අපරකින් ළමයි 5s. පහයි දශම බිංදුව කියලා අපි රන් කරලා බලමු. okay. right. S එක වැඩ කරන විදිහේ පොඩි ස්ට්‍රේන්ජ් ගතියක් තියෙනවා. මම ඒක හොයන්න. මොකක්ද වෙනස කියලා. ඒක ස්ට්‍රින්ග් එකක් බවට පත් වෙන්නේ. නමුත් මේකේ ඔව් 5.1 දැම්මම එක විතරයි ආවේ. right. ඔව් ස්ට්‍රින්ග් එකේදී වෙන්නේ S එකේදී වෙන්නේ පූර්ණ සංඛ්‍යාව අපිට ලිමිට් කරගන්න පුළුවන්. right? එතකොට දශම 1යි S දුන්නාත් ඒ විදිහටම වැඩ කරන්න. yes. දශම 2යි S දුන්නොත් right, okay. දශම 4යි S දුන්නොත් right, great. characters 4ක් කියන එක නේද? හරි. එතකොට මෙතන සිද්ධ වෙන්නේ මේ දශම සංඛ්‍යාවත් එක්ක ගියොත් පූර්ණ සංඛ්‍යාව ගියොත් මෙයා වැඩ කරන්නේ නැතුව යනවා. right? පූර්ණ සංඛ්‍යාව આવොත් එහෙම්මම තමයි settle වෙන්නේ. string වල දශම සංඛ්‍යාවත් එක්ක આવොත් characters 4ක් කියන එක indicate වෙනවා. right? මම මෙතන comment කරලා ලියන්නම් මේගොල්ලන්ගේ තියෙන functions ටික මොනවාද කියලා. right? 0.4 means 4 characters. right? මෙතන 10 means 10 spaces නෙවෙයි එතන 10 ඕනේ 10 places to indicate
the output. Right, places 10ක්. ඒ කියන්නේ මේ ඉස්සරහා places 8ක් තියෙනවා මේ දෙන්නත් එක්ක 10 හැදෙනවා. Right. මෙතන 0.2 කියන එකෙන් එන්නේ දශම ස්ථාන දෙකක් කියන එක. පූර්ණ සංඛ්‍යාව එතෙන්දී බලපෑමක් නැහැ. Whole number is not affecting 0.2 indicates 2 decimal points. Right, එතකොට x කියන කෙනාගේ දශම ස්ථාන දෙකකට වැටීම සිද්ධ වෙනවා මෙතනින්. 3 කියන කෙනා සලකන්නේ නැහැ. percentage 10d කියලා තිබ්බොත් integer value එකක් කරනවා සහ places 10ක්. ඒ කියන්නේ හිස්තැන් 10 හිස්තැන් කියලා කියන්න බෑ අපිට. places 10ක් වෙන් කරනවා. ඒ කියන්නේ කොටු 10ක ඉඩක් වගේ වෙන් කරනවා output එක පෙන්වන්න. මෙතන පූර්ණ සංඛ්‍යා පාර්ට් එක මෙතන සලකන්නේ නැහැ. 0.4s කියලා දුන්නොත් එයා characters 4ක්. එතන characters 4 කියන එක වැදගත්. මොකද දශම තිතත් එයාගේ character එකක්. Right, function f5 දුන්නම right මේ බලන්න කොයින විදිය right මෙතන එන්නේ 12.3 නේ. එතන මෙතන 4 කියලා තියෙන එකෙන් 1 2 දශම තිත සහ 3 right මම මෙතන 5 කියලා දුන්නොත් 12.34 right ඒකේ වැටීමක් නෑ ළමයි. right මම මේක 6 කියලා දුන්නොත් 12.345 right මේ අවස්ථා දෙකේම වැටීමක් තියෙනවා. රවුන්ඩ් කිරීමක් තියෙනවා. right හරි ඔන්න ඕක දැන් මෙතන මම ලියලා තියෙනවානේ 3.2යි 3.4යි කියන එක මෙතන ඉන්ඩිකේට් කරගන්න පූර්ණ සංඛ්‍යාවෙන් බලපෑමක් නැහැ කියන එක මෙතනට. එතනට යටින් මෙන්න මේ S එකයි D එකයි ලියා ගන්න ළමයි. ඒ ගැනත් අහලා තියෙනවා. right මෙන්න මේ පේලි දෙක ලියා ගන්න. ලියාගෙන output එකත් ලියා ගන්න. output එක එන්නේ මේ විදිහට. මෙතන ඕගොල්ලෝ ඉන්ඩිකේට් කරගන්න ඕගොල්ලෝ ලියන තැන මෙතන හිස්තැන් 8ක් තියෙනවා. මෙයා තමයි 9 වෙනි එක්කෙනා, මෙයා තමයි 10 වෙනි එක්කෙනා කියලා. ඒක එන්නේ මේ percentage 10d වලට අමතරව මේ වලට අදාළව. මේක ලියනකොට මෙතන characters 6ක් තියෙනවා කියන එක ඉන්ඩිකේට් කරගන්න. එතකොට f එකෙන් float value එකක් ඉන්ඩිකේට් වෙනවා, d වලින් decimal value එකක් නැත්නම් integer එකක් ඉන්ඩිකේට් වෙනවා, s වලින් string එකක් ඉන්ඩිකේට් වෙනවා. right හරි. ටක් දාලා ලියගමු.
ළමයි ඉවර නම් කියන්න. right එක්කෙනෙක් ඉවරයි අනිත් කට්ටිය හරි එහෙනම් අපි අදට මෙතනින් සෙෂන් එක නතර කරමු ඉරිදා අපි ආයි හම්බ වෙනවා right අපි පුළුවන් ඉක්මනට මේ ටික ඉවර කරගමු ළමයි තව තියෙන්නේ control structures ටික කතා කරන්න තියෙනවා ඒ කියන්නේ ඉරිදට අපි if එකයි while එකයි handle කරගන්න විදිහ කතා කරගන්න පුළුවන් එතකොට අපි ගාව තියෙන pseudo code ටික Python වලට totally convert කරගන්න පුළුවන් right ඊට පස්සේ තියෙන්නේ functions ගැන කතා කරන්න functions වලට පස්සේ global local scope එක ගැන කතා කරන්න තියෙනවා file handling ගැන කතා කරන්න තියෙනවා file handling වලට පස්සේ data structures ටික ගැන කතා කරන්න තියෙනවා ඒක නම් පොඩි දෙයක් තියෙන්නේ ඊට පස්සේ කතා කරන්න තියෙනවා file operations ගැන ඊට පස්සේ තමයි database operations ගැන කතා කරන්න තියෙන්නේ right එතකොට අපි පුළුවන් try උපරිම උත්සාහ කරමු දවස් 3ක් හෝ 4ක් ඇතුළත මේ දේවල් ටික cover කරගන්න right හරි එහෙනම් 10 ඉරිදා හම්බ වෙන එක ගැන කාගේවත් ගැටලු නැහැ නේද මොකද දැන් මේ තියෙන තත්ත්වෙත් එක්කයි මම කතා කරේ මම මුලදී ක්ලාස් එක මුලදී පැහැදිලි කරා කට්ටියට ඇයි ඉරිදා දාගන්න ඕන කියලා papers ටික කතා කරගන්න ඕන නිසා අපි ඉරිදා ක්ලාස් එක ඕකේ කරගමු පුළුවන් තරම් ඉක්මනට සිලබස් එක එතකොට ඉවර කරගෙන papers ටිකට යන්න පුළුවන් අපි මේ දවස් ඉස්සරහට එන ඉරිදාවන් සහ බදාදාවන් ටික පාවිච්චි කරමු මේ Python ඉක්මනට ඉවර කරගන්න ඊට පස්සේ අපිට papers try කරන්න පටන් ගන්න පුළුවන් right හරි එහෙනම් අදට මම මෙතනින් නතර කරනවා ඉරිදා උදේ 7ට අපි හම්බෙන්නේ උදේ 7ට right හරි එහෙනම් thank you very much හැමෝටම ඊළඟ good night